වේදනාව දැනෙන්නේ කැම නිසා නෙවෙයි, දත්වල සංවේදීතාවය නිසායි. විසඳුම නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. තත්පර 30න් වේදනාවට සහනයක්. නැවත මතුවීම වැළැක්වීමට උපකාරී වේ. දත්වල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. ආයුබෝවන් සියලු සමීක්ෂණ වාර්තාවලින් නැවත නැවතත් තහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තගත් අත්ත කියන හිරු 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම අනුරුද්ධ රත්නායක. මම රෝෂණී විජේසූරිය. මුලින්ම අවධානය දවසේ සිරස්තල වෙත. සජිත් ඇතුළු 99කට එජාපයේ දොර වැසෙයි. සජිත් පිළ විශ්වාස භංගයකට සැරසෙයි. නුවරඑළිය දිස්ත්‍රික්කයට හෙට දවස පුරා ඇඳිරි නීතිය. ඉරිදා මුළු දිවයිනටම ඇඳිරි නීතිය පැනවෙයි. අභාව ප්‍රාප්ත ඇමති තොණ්ඩමන් ජන්මදිනයදා සිය ගම්පියසට. මොරටුව කැළඹූ වෙඩි වරුසාවෙන් පසු තර්ජනාත්මක ඇමතුමක්. මගෙන් බේරුවොත් ඔබ තමයි වැඩකාරයා. පංචාසිකවත් බේරුවොත් මගෙන් ඔබ බේරුවොත් ඔබ තමයි වැඩකාරයා. හිරු CIA හෙළි කරගත් දෙවනගල ඉඩම් කොල්ලය. මද්දකට හසුව ප්‍රතිකාර ලැබූ මෙරටට ආවේනික කළු කොටියා මියයයි. මොරටුව සොයිසාපුර ප්‍රදේශයේ ආපන ශාලාවකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ආපන ශාලාවේ හිමිකරුවන් පවසන්නේ ප්‍රදේශයේ මැරකල්ලියක් කළ කප්පම් ඉල්ලීමකට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් මෙම ප්‍රහාරය එල්ල කළ බවයි. වෙඩි ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ එම ස්ථානයේ පොලිස් නිලධාරීන් තිදෙනෙකු රාජකාරියේද නිරතව සිට ඇති බවටයි වාර්තා වන්නේ. මේ ඊයේ රාත්‍රියේ මොරටුව සොයිසාපුර ආපන ශාලාවකට එල්ල වූ වෙඩි ප්‍රහාරයේ CCTV දර්ශනයි. රාත්‍රී 12:20ට පමණ සුදු පැහැති මෝටර රථයකින් පැමිණෙන දෙදෙනෙකු ආපන ශාලාව ඉලක්ක කර T56 ගිනි අවියකින් වෙඩි ප්‍රහාර එල්ල කර තිබුණා. එම අවස්ථාවේදී ආපන ශාලාවේ සේවකින් උඩුමහලට ගොස් සිටි නිසා ඔවුන් කිසිවෙකුටත් අනතුරක් සිදු වී නැහැ. වෙඩිතබා පලා යන අවස්ථාවේදී ආපන ශාලාවට ආරක්ෂාව සපයමින් සිටි පොලිස් නිලධාරීන් පිරිසක් එහි ඉදිරිපිට මාර්ගයේ අනෙක් පස සිටින ආකාරයද දක්නට ලැබෙනවා. නමුත් වෙඩි ප්‍රහාරය හේතුවෙන් ආපන ශාලාවේ දේපළවලට දැඩි හානි සිදුව තිබුණේ මෙලෙසින්. වෙඩිතැබීමේ සිද්ධියෙන් අනතුරුව එය සැලසුම් කළ පුද්ගලයා ආපන ශාලාවේ හිමිකරුට ඩුබායි සිට දුරකථන ඇමතුමක්ද ලබා දී තිබෙනවා. ඒකට දාපු ට්‍රයිල් එක බලන්න ට්‍රයිල් එක. T56 දෙකයි මයින්නම් බ්‍රවුනින් එකයි. ඒට උදේ පොලිසිය කතා කරලා කියනවා පොඩි සයින් එකක් හයද ගන්න කියලා T56. මගුරන් ටික අවුල ගන්න SS මාත්‍යත් එක්ක ඇවිල්ලා. පොඩි. ඒක මම බොහොම මාරනවා. ඇයි මම වරදක් කළා නෑ. එයා මගෙන් රුපියල් කෝටියක් අඩේ අරින් ඉල්ලනකොට මම ගාව තියනවද සල්ලි දෙන්න කියනකොට. පොලිසිය සම්බයි SS. අංගුවා කියලා පුරවන්න බැරිය. මගෙන් බේරුවොත් ඔබ තමයි වැඩකාරයා. පංචාසිකවත් බේරුවොත් මගෙන් ඔබ බේරුවොත් ඔබ තමයි වැඩකාරයා. මෙම ආපන ශාලාවට පසුගිය 19 වනදාද සිව්දිනකුගෙන් යුත් කණ්ඩායමක් කඩු මුගුරු රැගෙන පැමිණ ප්‍රහාරයක් එල්ල කළා. එහිදී ආපන ශාලාවේ දේපළවලට දැඩි අලාභහානි සිදු වූ අතර සිද්ධියෙන් එක් අයෙකුට තුවාල සිදු වුණා. එම සිද්ධිය ආපන ශාලාවේ CCTV කැමරාවල සටහන්ව තිබුණේ මෙලෙසින්. ප්‍රදේශයේ මැරකල්ලියක් අවස්ථා ගණනාවකදීම සිය ආපන ශාලාවෙන් කප්පම් ඉල්ලා තර්ජනය කළ බවත් එම කප්පම් ඉල්ලීමට යහපත් ප්‍රතිචාර නොදැක්වීම
මෙම සිදුවීම් වලට හේතු වී ඇති බවත් ආපන ශාලාවේ හිමිකරු සඳහන් කළා. වෙනද වගේ අපි කාලා 11:45 විතර උඩට ගියා. අපි නිදා ගන්න තැනට ගිහිල්ලා මේ අපේ අනිත් යාළුවෝ නම් කාට් සෙල්ලම් කර කර හිටියේ. මම පොඩ්ඩක් හාන්සිලා ඉතියි 12:20ට විතර වෙඩි සද්දයක් ඇහුණා එකපාරට. එකක් වැදුනා. ඊට පස්සේ වැඩ ගාලා 4-5ක් වැදුනා. ඊට පස්සේ ආයි තප්පර ගණන් ආයි ඇහුණා. ඊට පස්සේ අපි පල්ලෙහාට එනකොට වෙඩි දීලා එයාලා ගිහිල්ලා. මේ වගේම සිද්ධියක් කලින් වුණා නේද? 19 වෙනි දෛනික වෙන්නේ 3 දෙනෙක් ඇවිල්ලා මේ කඩේ කුඩුවල එනවා අපි. පොලිසිය එන්ටර් නම් ඒ වෙලාවේ දැම්මේ නෑ අපි. මොරටුව පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන අතර මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ. සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ 99 දෙනෙකුගේ පක්ෂ සමාජිකත්වය අහෝසි කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද තීරණය කළා. මේ අතර අද පස්වරුවේ පැවති සමගී ජන බලවේගයේ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ පාවා දෙන කලියට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙනීමටයි. දවසේ පුවත එක්සත් ජාතික පක්ෂයේ 99 දෙනෙකුගේ පක්ෂ සමාජිකත්වයේ සහ පක්ෂයේ තනතුරු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂයේ පසුගියදා තීරණය කළා. ඒ එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාවට පටහැනි ලෙස සමගි ජනබලවේගයේ පක්ෂයේ නාම යෝජනා ඉදිරිපත් කිරීමේ චෝදනාව යටතේ. කෙසේ වෙතත් සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම්බණ්ඩාර මහතා පැවසුවේ නව පක්ෂයේ පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් අනුමැතිය හිමි වූ බවයි. මේ අතර සමාජිකයන් 99 දෙනාගේ පක්ෂ සමාජිකත්වයේ අහෝසි කිරීම පිළිබඳ අවසන් තීරණය ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද පිරිවරුවේ රැස් වුණා. පක්ෂ ව්‍යවස්ථාව අනුව යම්කිසි පිරිසක් එක්සත් ජාතික පක්ෂණය පෝෂණය නොකර වෙනත් දේශපාලන පක්ෂයක් පෝෂණය කරනවා නම් සියලු දෙනාගේම නමින් සමාජිකයන්ගේ සමාජිකත්වය තහනම් කරා. කොහොමත් එයාගේ තනතුරු දෙසැම්බර් 31 වෙනිදා වෙනකොට අහුසු වෙලා තිබෙනවා. සමාව දෙන්න කවුරුත් ඉල්ලුම් කළා නැහැනේ. ඕනෑම වෙලාවක එක්සත් ජාතික පක්ෂයෙන් යන පිරිස් වලට එක්සත් ජාතික පක්ෂයට එන්න අවස්ථාව තියෙනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමා දැන් එක්සත් ජාතික පක්ෂයේ නෑ. එක්සත් ජාතික පාක්ෂිකයොත් එක්කනේ අපි ඉන්නේ. සමාජිකයන් බහුතරයක් ඉන්නේ ඔවුන් සමග කියලා ඔවුන් කියන්නේ. ඉතින් බහුතරයක් ඉන්නවනේ මෙතන එන්න එපා. සංජිත් මද්දුම්බණ්ඩාර මහතා කියනවා ඔබතුමාලට එහෙම හිතියාවක් නැහැ තනතුරු වලින් නිරපන්න. සංජිත් මද්දුම්බණ්ඩාර මහත්තයා නාම යෝජනා ලයිස්තු ටිපෙක්ස් කරපු මිනිහානේ. මිනිහා කියන ඒවාද ඔයගොල්ලෝ විශ්වාස කරන්නේ. 2015 එක්සත් ජාතික පක්ෂයත් සමග මහමැතිවරණයට තරඟ කරපුත් ඒ වගේම පළාත් පාලන මැතිවරණේ තරඟ කරපු 99 දෙනෙක් පක්ෂයේ සමාජිකත්වය අත්හිටුවලා තියෙනවා. ඒකට සියලු දෙනාම අනුමැතිය දුන්නා. පක්ෂයේ සභාපති, විකල්ප සභාපති, පක්ෂයේ නියෝජනාය සේරකට වෙලා මේ පක්ෂයේ හදවත ගිහිල්ලා තාමත් ඉුවයට පණ තියෙනවා. අනිවාර්යයෙන්ම පණ තියෙනවා. අද රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් මේක ඉවත් වෙලා ආණ්ඩුවට ගියා කිව්වට පක්ෂය වැටෙන්නේ නැහැ. ඒ 99 දෙනාටම ආපහු පක්ෂයට එන්න ඕනේ නම් ඒගොල්ලන්ට අනිවාර්යයෙන්ම අපිත් එක්ක ආපහු කතා කරලා සමාජිකත්වය අරගෙන එකතු වෙන්න පුළුවන්. දොර වහලා නැහැ. අපිත් කැමති ඉතින් මේ සියලු දෙනාම ආපහු එකතු වෙනවා නම් නාම යෝජනා ලයිස්තුව කැන්සල් වෙලා ආපහු අලුත් නාම යෝජනා ලයිස්තුවක් දාන්න වෙනවා නම් පංගක සාකච්ඡා වෙලා ගොඩක් දුරට මේ කට්ටිය එකතු වෙන්න ඉඩ තියෙනවා. දැන් මහින්ද රාජපක්ෂ මහත්මයා කියන්නේ දෙසරයක් ජනාධිපති වෙලා මේ රටේ යුද්ධයේ දිනලා වෙන දේශපාලන සලකුණක් වගේ හැදුණු කෙනෙක්. ඒ සලකුණයි මේ පැත්තෙන් මේ කියන පුද්ගලයා ගත්තාම එතන අහසට පොළ වගේ වෙනස් නේ. 2000 වසරේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ නීති ලේකම්තුමා පක්ෂයට දන්නනවා පක්ෂ යාන්ත්‍රණය සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහත්මයා පක්ෂයට විරුද්ධව කටයුතු කරනවා කියලා. 2000 ඉඳන්ම තමයි මේ එක්සත් ජාතික පක්ෂය ඇතුලේ විපක්ෂ නායකවරයෙක් බිහි වෙලා තියෙන්නේ. නියෝජ්‍ය නායක තනතුරට වඩා පක්ෂය තුළ විපක්ෂ නායක තනතුර කරපු නිසා තමයි මේ පක්ෂයට මේ හානිය වුනේ. පැහැදිලිව කියන අදත් කියන සජිත් ප්‍රේමදාස මහත්තයා දුර්වල නායකයෙක්. එතුමා නෙමෙයි ඉදිරිපත් වෙන්න දුන්නේ. ඒ වර්තමාන එතන ඉන කණ්ඩායම ගත්ත වැරදි තීරණයක් නිසා තමයි පක්ෂයට මේ හානිය වුනේ. මෙලෙස පක්ෂ සමාජිකත්වයේ සහ තනතුරු අහෝසි කර ඇත්තේ හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 51 දෙනෙකුගේ සහ ආසන සංවිධායකවරුන් පිරිසකයි. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට නව සමාජිකයන් 8 දෙනෙකු අද පත් කරගෙන ඇති අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාලිත තෙවරප්පෙරුම ආශු මාරසිංහ සහ සංදීප් සමරසිංහ ඇතුළු පිරිසක් ඊට අයත්. එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා ලෙස නැවත වරක් අකිල විරාජකාරී වසම් මහතා පත් කර ඇති අතර උපනායක සහ ජාතික සංවිධායක දුරවලද වෙනසක් සිදු වී නැහැ. කෙසේ වෙතත් එම පක්ෂයේ සභාපති සහ නියෝජ්‍යනායක දුර සඳහා අද කිසිවෙකු පත් කර නොමැති බවත් වාර්තා වුණා. මෙතර සමගි ජනබලවේගයේ විශේෂ රැස්වීමක්ද එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී අද පස්වරුවේ කැඳවා තිබූ අතර එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජනබලවේගය යන පක්ෂ දෙකෙහිම කෘත්‍යාධිකාරී මණ්ඩලවල සමාජිකත්වයේ දරුත් පිරිස් ඊට සහභාගී වුණා.
එහිදී තීරණය වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ පාවා දෙන පිරිසට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙනීමටයි. සමාජිකත්වයේ තහනම් කරා කියලා තීරණයක් ගත්තා. කාටද මේකේ වාසියන්? ඇයි රජයට පහර දෙන්නේ නැතුව අපිට පහර දෙන්නේ? එහෙනම් රජයේ සමග ඩීල් තියෙන නිසා. තමන්ගෙන් නඩු වලින් බේරෙන්න, ඉරේදායි කියලා තියෙන බය බේරෙන්න අද ආණ්ඩුවත් එක්ක ඩීල් දාගෙන තියෙනවා. එහෙනම් මේ රටේ එක්සත් ජාතික පාක්ෂිකයනුත් ඩීල් දාන අය පස්සෙන් යනවද? අපිත් එක්ක එනවද? 94 ඉඳලා මේ වගේ ඩීල් දාලා ඡන්දයක් එනකොට පක්ෂය හානි කරන්න කටයුතු කරපු කණ්ඩායමක් හිටියා. අද ඒ දෙයමයි ඇතුලේ ඉන්න අර සුළුතරය අද කරන්න බලන්නේ. මේක අපිට ප්‍රශ්නයක් නෙවෙයි. මේක අපි පැටලෙන්නෙත් නැහැ. අපේ නීතිඥවරු මේ ගැන කතා කරනවා. මම එක්සත් ජාතික පක්ෂයේ ඒක කිසිම සැකයක් කාටවත් තියාගන්න ඕනේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ බහුතරයක්ම මෙතන ඉන්නේ. දැන් අඩුම ගානේ ලියුමක් රංජිත් මද්දුම් බණ්ඩාර මැතිතුමාට හරි අපිට හරි එවලා තියෙනවද? අපි තාම කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සමාජිකයෝ අභියෝගයක් ඉදිරිපත් කරනවා. අකිල විරාජ් කාර්යවසම් මහත්තයාටයි රවි කරුණානායකටයි රනිල් වික්‍රමසිංහටයි දයා ගමකේට අපි වජිර මැතිතුමාටයි මාරපණ මහත්තයාත් ඕනනම් පාවිච්චි කරලා කමන්නේ. පුළුවන් නම් නීත්‍යානුකූලව අපිට ලියුමක් හරියට එවන්න. ඒතර අපි අහනවා රනිල් මහත්තයාගේ මේ බොරුව තවත් කරන්න එපා. අවුරුදු 26ක් එක්සත් ජාතික පක්ෂයත් රටත් විනාශ කරලා තවත් රාජපක්ෂලට දෑත් ශක්තිමත් කරන්න ඔබතුමා යන්න එපා. මේ අතර අද පැවති එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පළ කළ අදහස් ඇතුළත් නිවේදනයක් මාධ්‍ය වෙත නිකුත් කෙරුණා. එහි සඳහන් වන්නේ එක්සත් ජාතික පක්ෂයේ කිසිදු ලෙසකින් ආණ්ඩුවට සම්බන්ධ වීමක් හෝ ජාතික ආණ්ඩුවක් බිහි නොකරන බව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළ බවයි. රට ගොඩනගිය හැකි එක්සත් ජාතික පක්ෂයට පමණක් බවත් ජනතාව බුද්ධිමත්ව එම යථාර්ථය අවබෝධ කරගනු ඇති බවත් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසූ බව අදාළ නිවේදනයේ සඳහන්. දවසේ පුවත ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. අභාව ප්‍රාප්ත ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය අද පෙරවරුවේ ගුවනින් ගම්පොළ වෙත රැගෙන ගියා. එතුමන්ගේ 56 වැනි ජන්මදිනයද අදට යෙදී ඇති අතර අද දිනය පුරා එතුමන්ගේ දේහය මහජන ගෞරවය සඳහා රම්බොඩ වැවන්ටන් වතුයායේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තිබෙනවා. හෙට දිනයේදී එතුමන්ගේ දේහය කොටගල පිහිටි ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානය වෙත රැගෙන යාමට නියමිතයි. කොළඹ පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් ප්‍රධාන කාර්යාලයේ තැන්පත් කර තිබූ හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය අද පෙරවරුවේ ගුවන් මගින් ගම්පොළ ක්‍රීඩාංගණයට රැගෙන ආවා. ගුවන් හමුදාවට අයත් MI-17 වර්ගයේ හෙලිකොප්ටරයකින් රැගෙන ආ එතුමන්ගේ දේහය බාර ගැනීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් ගම්පොළ ක්‍රීඩාංගණයට පැමිණ සිටියා. ගම්පොළ ක්‍රීඩාංගණයේ සිට එතුමන්ගේ දේහය රැගත් උරිය පෙරහැර කොත්මලේ රම්බොඩ වැවන්තන් වතුයායේ පිහිටි නිවස වෙත පැමිණියේ අද පස්වරු 1ට පමණ. හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා දේශපාලන සගයීන් මෙන්ම මහජනතාවද විශාල වශයෙන් පැමිණ සිටියා. රජුන් තනන්නන් හැටියට විරුදාවදීලා ඔහු වතුකරේ ජනතාවට පුදුම ආදරයක් තිබුණා. ඔවුන් වෙනින් අරගල ඔවුන් වෙනින් රැඩිකල් මහජන ගෞරවය වෙනුවෙන් අද දිනය පුරා වැවන්ටන් වතුයායේ පිහිටි නිවසේ තැන්පත් කර ඇති එතුමන්ගේ දේහය හෙට නුවරඑළිය කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේ වෙත රැගෙන යාමට නියමිතයි. අභාව ප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ 56 වෙනි ජන්මදිනයද අදට යෙදී තිබීම විශේෂත්වයක්. හිටපු අමාත්‍යවරයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 31 වෙනිදා පස්වරුවේ හැටන් නෝවුඩ් තොණ්ඩමන් ක්‍රීඩාංගණයේදී රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදු කිරීමට නියමිතයි. හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අභාවය හේතුවෙන් කඳුකරේ ජනතාව අදත් ආගමික වතාවත්වල නිරත වුණේ මෙලෙසින්. සිය දේශපාලන නායකයාගේ වියෝව හේතුවෙන් සියලු වතුකම්කරුවන් අද සිය දෛනික සේවා කටයුතු වලින් ඉවත්ව සිටියේ සිය නායකයාට ප්‍රණාමය පුද කිරීම වෙනුවෙන්. මෙරට COVID-19 වෛරසය ආසාදනය වී සිටි තවත් 9 දෙනෙකු සුවය ලබා පිටව යාමත් සමග වෛරසයෙන් පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 754ක් දක්වා ඉහළ ගියා.
මෙරටින් වාර්තා වන සමස්ත COVID-19 ආසාදිතයින් ගණන 1548ක් දක්වා ඉහළ ගියේ අද තවත් COVID-19 ආසාදිතයින් 18 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයට හෙට දිනය පුරා නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක බවට ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනය කළා. පවතින COVID-19 තත්ත්වය හේතුවෙන් ජනතාව එක් රැස්වීම වළක්වාලමින් හෙට දිනේ පුරා නුවරඑළිය දිස්ත්‍රික්කයට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කරනවා. එමෙන්ම මීට පෙර නිවේදනය කළ පරිදි මේ 31 වන ඉරිදා සමස්ත දෙවැනිටම බලපෑත්වන පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බවද එම නිවේදනයේ සඳහන්. මේ අතර ඊයේ වාර්තා වූ COVID-19 ආසාදිතයන් 61 දෙනාගෙන් 35 දෙනෙකු විදේශයන්හි සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කර සිටි පිරිසක් වන අතර 26 දෙනෙකු නාවික හමුදා සමාජිකයන්. COVID-19 වෛරසය ආසාදනය වී සිටි තවත් පුද්ගලයන් 9 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමග පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 754ක් දක්වා ඉහළ ගියා. ඒ අනුව වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 783ක් වනවා. මේ අතර කුවේට් සිට පැමිණි තිදෙනෙකුද දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තා වනවා. මේ අතර කොළඹ කොටුව සර් බාරොන් ජයතිලක මාවතේ පිහිටි ගෆූර් ගොඩනැගිල්ලේ රැඳී සිටි නාවික හමුදා සමාජිකයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග එම ගොඩනැගිල්ලේ සිටි තවත් 200ක පමණ පිරිසක් නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. අද උදෑසන පත්තරේ විස්තරයේ වැඩසටහනේදී මේ පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගෙන් විමසීමක් සිදු කළා. ටිකක් අපි කලබලයටපත් වුණා ගෆූර් ගොඩනැගිල්ලේ නාවික සෙබලෙකුට කොරෝනා වැළඳුනාය කියන කතාවත් එක්ක මේකෙන් විවෘත සමාජයට එහෙම ගැටලුවක් ඇති වෙන්නේ නැද්ද? මේක සම්පූර්ණයෙන් නාවික හමුදා බටයින් සිටින ගොඩනැගිල්ලක්. මෙහි නාවික හමුදා රියදුරකට තමයි මේ ආසාදිත තත්ත්වය ඇති වුනේ. දැන් එම ගොඩනැගිල්ල සම්පූර්ණයෙන් නිරෝධායනටපත් වෙලා තියෙනවා. මේ නාවික හමුදාවෙන් හෝ බාහිරින් පැමිණෙන අයගෙන් යම්කිසි ආකාරයකින් විස බීජය පිටට ගියොත් එහෙම මේක විශාල ගැටලුවක් බවට පත් වෙයි. බෙලරුස් රාජ්‍යයේ සිටි ශ්‍රී ලාංකිකයන් 277 දෙනෙකු රැගත් විශේෂ ශ්‍රී ලංකන් ගුවන් යානයක් ඊයේ රාත්‍රී 11:45ට පමණ දිවයිනට පැමිණියා. UL 12.06 දරන මෙම ගුවන් යානයෙන් මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් අතර එරට අධ්‍යාපනය සඳහා ගොස් සිටින සිසුන් වැඩි පිරිසක් සිටින බවයි හිරු ගුවන්තොටුපළ වාර්තාකරු පැවසුවේ. ඔවුන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවරගෙන තිබෙනවා. මේ අතර ගුවන්තොටුපළින් මෙරටට COVID-19 වෛරසය ඇතුළු වීම වැළැක්වීම සඳහා ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් කටුනායක ගුවන්තොටුපළේ PCR පරීක්ෂණාගාරයක් ස්ථාපිත කිරීමට ආයෝජන ප්‍රාර්ථන සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා තීරණය කර තිබෙනවා. ඒ යුද හමුදාපතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙන්ම ගුවන් තොටුපළ නිලධාරීන් සමග කටුනායක ගුවන් තොටුපළේ සංචාරයක නිරත වීමෙන් අනතුරුවයි. එමගින් ගුවන් තොටුපළේදීම මගින්ගේ PCR පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි. මේ පරීක්ෂා කිරීමේදී අපිට තේරිච්ච දේ තමයි 100%ක්ම මේ ගුවන් තොටුපළේ සේවය කරන සියලුම රජයේ නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් මගියෙක් රෝගියෙක් විදියට ගුවන් තොටුපළට පැමුණුණා. අනික් අයට රෝගය බෝවීම වැළැක්වීම සඳහා ගත හැකි සියලුම ක්‍රියාමාර්ග මේ ගුවන් තොටුපළේ රැගෙන තියෙනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ඉදිකළ පානදුර මූලික රෝහලේ බාහිර රෝගීන් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානයේ වැඩ කටයුතු අවසන් කර තිබෙනවා. කටුනායක සිවිල් ඉංජිනේරු පක්ෂාංගයේ දායකත්වයෙන් ගුවන් බටින් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් දින 12ක් තුළ මෙම මධ්‍යස්ථානයේ ඉදිකිරීම විශේෂත්වයක්. ඔවුන්ගේ ඒ මහන්සිය ශ්‍රම පරිත්‍යාගය කැපවීම නිසා තමයි එදත් අදත් අපි මෙතරම් ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ. මේ අතර ගාල්ලවරායේ නැංගුරම්ලා ඇති නෞකා 3ක සේවය කිරීම සඳහා මෙරටට පැමිණි බෙල්ජියම් සහ නෙදර්ලන්ත ජාතිකයන් 41 දෙනෙකු ඊයේ මත්තල ගුවන් තොටුපළින් මෙරටට පැමිණි අතර එම පිරිස ගාල්ලවරාය ආසන්නයේ ඇති විදේශ නෞකා 3 වෙත රැගෙන යාමට නාවික හමුදාව කටයුතු කළේ මෙලෙසින්. විදේශිකයන් පිරිස නෞකා වෙත පිටත් කර යැවීමට පෙර නාවික හමුදා රසායනික ජීව විද්‍යාත්මක විකිරණ හා න්‍යෂ්ටික හදිසි ප්‍රතිචාර දැක්වීම පිළිබඳ ඒකකයේ විසින් විෂ විජහරණය කිරීමට කටයුතු කළ අතර එම නෞකාවල සිටි තවත් විදේශිකයන් 35 දෙනෙකු නැවත ඔවුන්ගේ මව් රටවල් බලා පිටත්ව ගියා. COVID-19 වෛරසය ආසාදනය වීමෙන් ඉන්දියාවෙන් වාර්තා වූ සමස්ත පුද්ගල මරණ සංඛ්‍යාව අද වෛරසයේ මූලාරම්භයේ සිදු වූ බවට සැලකෙන චීනයේ මරණ සංඛ්‍යාවද ඉක්මවා ගියා. මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත COVID මරණ සංඛ්‍යාව 4000කට අධික අතර ලෝපුරා වාර්තා වන ආසාදිතින් සංඛ්‍යාව ලක්ෂ 60කට ආසන්නයි. දකුණු ආසියානු කලාපයේ වැඩිම කොවිඩ් මරණ සහ ආසාදිතින් වාර්තා වීම අතින් ඉදිරියෙන් පසුවන්නේ අසල්වැසි ඉන්දියාවයි. ගෙවුණු දිනය තුළ නව ආසාදිතින් 7300කට අධික සංඛ්‍යාවක් ඉන්දියාවෙන් වාර්තා වූ අතර සමස්ත ආසාදිතින් සංඛ්‍යාව දැක්ුණේ 1,65,386ක් ලෙසයි.
ඊයේ දිනේදී නව පුද්ගල මරණ 177 රැටින් වාර්තා වීමත් සමග මේ වන විට ඉන්දියාවේ සමස්ත පුද්ගල මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 4711ක් ලෙසයි. එය වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වූ බවට විශ්වාස කරන චීනයේ සමස්ත මරණ සංඛ්‍යාවද ඉක්මවනවා. ලොව වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වන ඇමරිකාවේ ඊයේ දිනේදී නව පුද්ගල මරණ 1223 වාර්තා වූ අතර නව ආසාදිතයින් 22658 දෙනෙකුද හඳුනාගෙන තිබෙනවා. මේ අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ චීනය දායාද කළ කොරෝනා වෛරසය ලෝකයේම වෙලාගෙන ඇති බවයි. ලතින් ඇමරිකානු රාජ්‍යයක් වන බ්‍රසීලයෙන් මේ වන විට වාර්තා වන සමස්ත ආසාදිතින් ගණන 4,34,812 දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවමත් බ්‍රසීලයේ කොවිඩ් මරණ වාර්තා වෙමින් තිබෙන පසුබිමක ජනාධිපති ජයර් බොල්සනාරෝ රටේ ආර්ථිකය නැවත විවෘත කිරීමේ තීරණයකට එළඹ තිබෙනවා. දකුණු කොරියාව ඉකුත් මාසයේදී පාසල් විවෘත කිරීමට පියවරගත් අතර COVID-19 දෙවන රැල්ලක බලපෑමක් එරටට එල්ල වී තිබීමෙන් අද එරට සෝල් ඇතුළු ප්‍රදේශ රසක පාසල් යලි වසා දැමීමට එරට පාලන අධිකාරිය පියවර ගත්තා. මේ අතර ජපානයේ අලුත් උපන් බිලිඳුන් කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා කර ගැනීමට ඔවුන්ට මුහුණු ආවරණ පැළඳීමට සෞඛ්‍ය අංශ පියවරගෙන තිබෙනවා. ජපානයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිලධාරීන් දිරිගැන්වීමට ටෝකියෝ උඩුගුවනේ ගුවන් සංදර්ශනයක් පැවැත්වුණේ මේ අයුරින්. මේ බර්ලින් නුවර රංගශාලා සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරමින් රසිකයින්ට විනෝද වීමට අවස්ථාව සලසා දී තිබුණු අයුරුයි. COVID-19 වසංගත තත්ත්වය පාලනය කිරීමට ශ්‍රී ලංකාව සමත් වූයේ නිසි වේලාවට නිසි පියවර ගැනීම හේතුවෙන් බව ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පවසා තිබෙනවා. ඒ ඉන්දියා අග්‍රාමාත්‍යවරයා දුරකථනය ඔස්සේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇමතු අවස්ථාවේදී අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර විනාඩි 30ක පමණ කාලයක් අදාළ දුරකථන සංවාදය පැවති බවයි. COVID-19 වසංගත තත්ත්වය පාලනය කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරුන් අතර එහිදී සාකච්ඡාවට ලක් වී තිබෙනවා. සාක් සමාජික රටවල සහභාගීත්වය ඇතිව COVID-19 අරමුදල පිහිටුවීමට පුරෝගාමී වීම පිළිබඳ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එහිදී මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රශංසාව පළ කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළා. මේ අතර අද අනුරාධපුරයට පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රථමයෙන් රුවන්වැලි මහසෑය චෛත්‍යරාමාධිකාරී නුවර කලාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව අග්‍රාමාත්‍යවරයා රුවන්වැලි මහසෑය රදුන් වැඳ පුදා ගැනීමට පැමිණියා. පසුව අග්‍රාමාත්‍යවරයා අටම ස්ථානාධිපති උතුරු මැද දෙපළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා. අග්‍රාමාත්‍යවරයා ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ වැඳ පුදා ගත්තේ ඉන් අනතුරුවයි. මේ අතර අග්‍රාමාත්‍යවරයා බෙරසවැටිය රජමහා විහාරස්ථානයේ වෙත ගොස් එහි විහාරාධිපති පූජ්‍ය ඊතල වැටුණුවැවේ ඥානතිලක හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා. අවුරුදු 50ක් ආපු ගමනක්නේ. ඔබතුමාගේ ජීවිතය ගැන නොදන්න අය නැහැ. පැය 24ම වැඩ කරපු කෙනෙක් හැටියට දේශපාලඥයෙකුට බොහෝ අයට ආදර්ශයක් ගන්න පුළුවන්. කොරෝනා වෛරසය හැදිච්ච වෙලාවේ ගත්ත තීන්දුව ක්‍රියාත්මක කරපුවා සාර්ථක කරගන්න හම්බ වුණා. මිනිස්සු සම්පූර්ණ මර තිබ්බ බොරු ලෙඩ ඔක්කොම නැති වුණා මිනිස්සුන්ට. වෙනදා දොස්තර මහත්තයා 12ට දෙන්න අපොයින්ට්මන්ට් එක. දැන් ඔක්කොම කින්නික් නැතුව හිටියන මාස 3ක්. ඔය ඉන්නේ ජයන. කුඩු කොන්න නැතුව ඉන්න බෑ. ඔය හිටියේ මාස 3ක්. අරකු කොන්න නැතුව ඉන්න බෑ කිව්වා. හන්දා කුඩේ රෝසරයක් අල්ල කරනවා වගේ ආණ්ඩුව අරන් යන්නේ. නැවිදිච්ච කෝච්චියක් අල්ල කරනවා වගේ මේක අරන් ගියේ. පිට හොඳ වෙන්න ඕනේ. පපුව හොඳ වෙන්න ඕනේ. රටක් ගොඩ ගන්න ඉස්සෙල්ලා. පාස්කු ඉරිදා ප්‍රහාර එල්ල කළ සහරාන් ඇතුළු බෝම්බකරුවන් සිව් දෙනෙකුගේම තොරතුරු ප්‍රහාරයට පෙරත් බුද්ධ්‍යංශ මගින් එවක පොලිස්පතිවරයාට සහ යුද හමුදාපතිවරුන් වෙත ලබා දී තිබූ බව ප්‍රහාරය පිළිබඳ සොයන ජනාධිපති කොමිසමේදී හෙළි වුණා. ඒ බුද්ධ්‍යංශ උසස් නිලධාරියෙකු කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන් අවස්ථාවේදී කොමිසම හමුවේ සාක්ෂි දුන් බුද්ධ්‍යංශයේ උසස් නිලධාරියාගෙන් කොමිසම ප්‍රථමයෙන් විමසුවේ ට්‍රොපිකල් ඉන් බෝම්බකරු සම්බන්ධවයි. සාක්ෂි දෙමින් බුද්ධ්‍යංශ නිලධාරියක් කිව්වේ මෙම ප්‍රහාරය එල්ල කරලා තියෙන්නේ ආගමික අන්තවාදීන්ගෙන් බවට සමාජ මාධ්‍යවලත් හුවමාරු වෙනවා. ඉක්මනින් සොයලා බලන්න කියලා Tamanගේ අධ්‍යක්ෂවරයාගෙන් උපදෙස් ලැබුණා කියලා. එවන විට මොහොමඩ් ලතීෆ් ජමීල් මොහොමඩ් නැමැති පුද්ගලයෙක් සම්බන්ධයෙන් තොරතුරු තිබුණද
කියලා ජනාධිපති කොමිසම බුද්ධි නිලධාරියාගෙන් ඇහුවා. ඔව් ලෙස පිළිතුරු දුන් සාක්ෂිකරු වැඩිදුරටත් කිව්වේ ජමිල් නැමැත්තා අන්තවාදී ක්‍රියාවලට සම්බන්ධ බවට පෙර සිටම තොරතුරු තිබුණා කියලයි. ඒ අනුව පාස්කු ප්‍රහාරය සිදු වී කෙටි වේලාවක් ඇතුළත තමන් ඇතුළු කණ්ඩායමක් වැල්ලම්පිටිය ලංසියාවත්ත ප්‍රදේශයේ තිබූ ජමිල්ගේ නිවස පරීක්ෂා කළ බව බුද්ධි අංශ නිලධාරියා සඳහන් කළා. එහෙත් ජමිල් එහි නොසිටි නිසා ඊට නුදුරින් පිහිටි ජමිල්ගේ බිරිඳගේ නිවසට ගොස් තමන් ජමිල්ගේ මිතුරකයයි පවසමින් ජමිල් පිළිබඳ විමසූ බවත් ඔහු පැවසුවා. එහිදී ජමිල්ගේ බිරිඳගේ පියා සහ සහෝදරයා සඳහන් කර ඇත්තේ ජමිල් දින දෙකකට පෙර ආගම් ප්‍රචාරය සඳහා යයි පවසා නිවසින් බැහැරව ගිය බවයි. ජමිල්ගේ ජංගම දුරකථනය ඒ වන විට ක්‍රියා විරහිතව තිබූ බැවින් ඔහුගෙන් ඇමතුමක් ලැබුණහොත් දැනුවත් කරන්නයි අංකයක් ලබා දී තමන් ඇතුළු පිරිස එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඒ පිළිබඳ තම අධ්‍යක්ෂවරයාට පැහැදිලි කළ බව ඔහු සඳහන් කළා. අනතුරුව සාක්ෂිකරු පැවසුවේ අධ්‍යක්ෂවරයාගේ අනුමැතිය මත යලි එම නිවසට ගොස් තමන් ආරක්ෂක අමාත්‍යාංශයේ යයි පවසා අද උදේ සිදු වුණු ප්‍රහාරවලට ජමිල්ගේ සම්බන්ධයක් තිබෙන බවට තොරතුරු තිබෙනවා. ජමිල් බේරා ගන්න අවශ්‍ය නම් ඔහු ගැන නිවැරදි තොරතුරු ලබා දෙන්න යයි පැවසූ බවයි. එහිදී ජමිල්ගේ බිරිඳ පවසා ඇත්තේ ජමිල් ටික වේලාවකට පෙර තමන්ට ඇමතුමක් ලබාගත් බවත් ඔහු වැල්ලවත්තේ පිහිටි පල්ලිය කරඳේ සිටින බවට පැවසූ බවයි. අදාළ පල්ලියේ ආරක්ෂක නිලධාරියාට සිය අනන්‍යතාව ගැටලුවක් වී ඇති නිසා තමා පිළිබඳ තොරතුරු සනාථ කරන්නයි ජමිල් පැවසූ බවත් අදාළ ආරක්ෂක නිලධාරියාට ජමිල්ගේ අනන්‍යතාව තහවුරු කළ බවත් ජමිල්ගේ බිරිඳ එහිදී පවසා තිබෙනවා. අනතුරුව ඇගේ දුරකථනයෙන් අදාළ ආරක්ෂක නිලධාරියාට තමන් විසින් ඇමතුමක් ලබාගෙන ජමිල් එම ස්ථානයේ රැඳී සිටින්නේදයි විමසුවත් සැකකරු ත්‍රිරෝද රථයක නැග මුහුදුබඩ මාර්ගය ඔස්සේ දෙහිවලට ගිය බව ආරක්ෂක නිලධාරියා සඳහන් කළ බව සාක්ෂිකරු පැවසුවා. බුද්ධි නිලධාරියා පැවසුවේ එම සිදුවීම සම්බන්ධයෙන්ද තම අධ්‍යක්ෂවරයා දැනුවත් කිරීමෙන් පසු මොහමඩ් ඉබ්‍රහීම් ඉල්හාම් ගැන ඉක්මනින් තොරතුරු අනාවරණ කරගන්නා ලෙසට අධ්‍යක්ෂවරයාගෙන් උපදෙස් ලැබුණු බවයි. මොහමඩ් ඉබ්‍රහීම් ඉල්හාම් සම්බන්ධයෙන් තොරතුරු පැවතියේදයි කොමිසම එහිදී ප්‍රශ්න කළා. සාක්ෂිකරු පිළිතුරු දුන්නේ ඔහු අන්තවාදී ක්‍රියාවලට සම්බන්ධ බවට මීට පෙර තොරතුරු ලැබී තිබුණු අතර බුද්ධි අංශයේ ක්ෂේත්‍ර ආවේක්ෂණ නිලධාරීන් සැකකරුගේ දෙමටගොඩ පිහිටි නිවස සොයාගෙන තිබූ බවයි. එම නිවස පරීක්ෂා කිරීම සඳහා තමන් ඇතුළු කණ්ඩායම ඔරුගොඩවත්ත ප්‍රදේශයට පැමිණෙන අතරතුර විනාඩි 15ක් වැනි කාල පරාසයකදී දෙහිවල සහ දෙමටගොඩ ප්‍රදේශවලින් බෝම්බ පිපිරීම් වාර්තා වූ බව සාක්ෂිකරු සඳහන් කළා. ඒ අනුව දෙහිවල බෝම්බේ ප්‍රහාරකයා ජමිල් මොහමඩ් බවට තමන් අනුමාන කළ බවත් දෙමටගොඩ ප්‍රහාරකයා මොහමඩ් ඉබ්‍රහීම් ඉල්හාම් බවට අනුමාන කරමින් දෙමටගොඩ පිහිටි නිවසට පැමිණි බවත් සාක්ෂිකරු පැවසුවා. බුද්ධි නිලධාරියා වැඩිදුරටත් පැවසුවේ දෙමටගොඩ නිවසේ දොරකොඩට පිවිසෙනවත් සමගම නිවස තුළ තවත් බෝම්බයක් පුපුරා ගිය අතර ඒ වන විටත් නිවසේ විශේෂ කාර්ය බලකායේ සෙබළුන් රැඳී සිටි බවයි. එම නිවසේ සිටි ඉල්හාම් නැමැති සැකකරුගේ පියා අත්අඩංගුවට ගත් බව ඔහු වැඩිදුරටත් පැවසුවා. කොමිසම අනතුරුව විමසුවේ ආගමික අන්තවාදය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වූයේ කුමන කාලවකවානුවේ සිටද යන්නයි. 2016 වසරේ සිට ජමාතේ මිල්ලතේ ඉබ්‍රහීම් ජාතික තෞහිද් ජමාත් සහ ශ්‍රී ලංකා තෞහිද් ජමාත් යන සංවිධාන අන්තවාදී ක්‍රියාවලට සම්බන්ධ බවට තොරතුරු වාර්තා වූ බව සාක්ෂිකරු එහිදී පැවසුවා. මොවුන් සමාජ මාධ්‍ය ඔස්සේ මෙම ක්‍රියාකාරකම් බහුලව සිදු කරගෙන ගිය නිසා ඒ ඔස්සේ ලබාගත් තොරතුරු අනුව හඳුනාගත් පුද්ගලයන්ගේ නම් ලැයිස්තුවක් 2016 වසරේ සිට තිබූ බව සාක්ෂිකරු පැවසුවා. එමෙන්ම සහරාන් පිළිබඳවද තොරතුරු බුද්ධි අංශ සතුව තිබූ බව පැවසූ බුද්ධි නිලධාරියා පැවසුවේ තම අධ්‍යක්ෂවරයා විසින් එම තොරතුරු 2018 වසරේ අගදී හෝ 2019 මුල් කාලයේදී පොලිස්පතිවරයා වෙත ලිඛිතව දැනුම් දුන් බවයි. දැනුවත් කළේ පොලිස්පතිවරයා පමණක්දයි කොමිසම විමසූ අතර ජාතික බුද්ධි ප්‍රධානියාද එම කාලයේදීම දැනුවත් කළ බවට මතකයේ ඇතැයි සාක්ෂිකරු සඳහන් කළා. පාස්කු ප්‍රහාරයේ බෝම්බකරුවන් 7 දෙනා පිළිබඳව බුද්ධි අංශ සතුව තොරතුරු තිබුණේදයි කොමිසම ප්‍රශ්න කළා. බුද්ධි නිලධාරියා පැවසුවේ සහරාන්, ජමිල්, ඉල්හාම් සහ හස්තුන් යන පුද්ගලයන්ගේ තොරතුරු පෙර සිටම පැවති බවයි. වනාතවිල්ලෝ ප්‍රදේශයේ අවිසවා ගැනීම සම්බන්ධයෙන් බුද්ධාංශ අවධානයක් යොමු කළාදැයි කොමිසම සාක්ෂිකරුගෙන් විමසුවා. එම සිද්ධිය සම්බන්ධයෙන් CID පිරිසක් අත්අඩංගුවටගෙන සිටියා. ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට සහ තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය බව එවක එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ශානි අබේසේකරගෙන් ලිඛිතව ඉල්ලීමක් කළා. නමුත් පාස්කු ප්‍රහාරය සිදුවන තෙක්ම ශානි අබේසේකර ඊට අවසර ලබා දීමක් හෝ ඔවුන් පිළිබඳව තොරතුරු ලබා දීමක් සිදු කළේ නැහැ. බුද්ධි නිලධාරියා පිළිතුරු දෙමින් සඳහන් කළා. අනතුරුව කොමිසම විමසුවේ අන්තවාදීන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ ලැයිස්තු සකස් කර තිබියදී බුද්ධි අංශ අධ්‍යක්ෂවරයා විසින් ඒ පිළිබඳ යුද හමුදාපතිවරුන් දැනුවත් කර තිබුණේද යන්නයි. අධ්‍යක්ෂවරයා විසින් අවස්ථා කිහිපයකදීම අදාළ තොරතුරු සම්බන්ධයෙන් ලිඛිතව සහ වාචිකව එවක හමුදාපතිවරුන්ව සිටි මේජර් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සහ ලුතිනන්ට් ජෙනරාල් මහේෂ් සේනානායක දැනුවත් කළ බව සාක්ෂිකරු සඳහන් කළා.
මහමැතිවරණයේ පැවැත්වෙන දිනය සහ පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන ලෙසට ඉල්ලමින් ගොනු කර ඇති පෙත්සම් තවදුරටත් සලකා බැලීම ලබන සඳුදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළා. ඒ අදාළ පෙත්සම් අද 9 වන දිනටත් සලකා බැලීමෙන් අනතුරුවයි. අද පංචපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කරුණු දැක්වීම් සිදු කළේ අතරමැදි පෙත්සම්කාර පාර්ශවවල නීතිඥයින්. ඒ අනුව අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කර තිබූ එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතා කියා සිටියේ ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් මැතිවරණ දිනය වෙනස් කිරීමට හෝ එය කල් දැමීමට පාර්ලිමේන්තු මැතිවරණ පනත යටතේ මැතිවරණ කොමිසමට බලය හිමි බවයි. ඒ අනුව පාර්ලිමේන්තුව විසිරුවා හැර 3 මාසක් ඉක්ම යාමෙන් පසු එළඹෙන දිනයක් දක්වා මහමැතිවරණයේ කල් දැමීමට කොමිසමගත් තීරණය නීති විරෝධී බවට පෙත්සම්කරුවන් පෙන්වා දෙන තර්කය පදනම් විරහිත බව නීතිඥවරයා පෙන්වා දුන්නා. තවත් අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කර තිබූ අනුර ෆොන්සේකා මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා කරුණු දක්වමින් සඳහන් කළේ විසිරුවා හරින ලද පාර්ලිමේන්තුව කොවිඩ් වසංගතය හමුවේ යලි කැඳවන ලෙස විපක්ෂයේ නායකින් පිරිසක් පසුගිය අප්‍රේල් මාස ජනාධිපතිවරයා වෙත ලිපියකින් සිදු කර තිබූ ඉල්ලීම පදනම් විරහිත බවයි. ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ මහමැතිවරණය නොපමාව පවත්වන ලෙස මැතිවරණ කොමිසම වෙත නියෝගයක් නිකුත් කරන ලෙසයි. තවත් අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කර තිබූ සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වන ප්‍රදීප් කුමාර පනාගොඩ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කෘෂ්මාල් වර්ණසූරිය මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ පාර්ලිමේන්තුවක් නොමැතිව ජනරජයක් පැවතිය නොහැකි බවයි. මාර්තු මාස 2 වෙනිදා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය බලාත්මක වන්නේ ජූනි මාස 2 වෙනිදා දක්වා බවත් විසිරුවා හරින ලද පාර්ලිමේන්තුවක් මාස 3ක් තුළ රැස්විය යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වෙනි වගන්තිය යටතේ අවධාරණය කර ඇතැයි ඔහු පෙන්වා දුන්නා. මෙහිදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය මහතාට පැවසුවේ වාචිකව ඉදිරිපත් කරන කරුණු හා අධිකරණය හමුවේ ගොනු කර තිබෙන අතරමැදි පෙත්සමේ අන්තර්ගත ස්ථාවරය අතර පරස්පර තත්ත්වයක් පවතින බවයි. අගවිනිසුරුවරයා නීතිඥවරයාගෙන් ප්‍රශ්න කළේ ඔහු සේවාදායකයාට පක්ෂව කරුණු දක්වන්නේද නැත්නම් විරුද්ධව කරුණු දක්වන්නේද යන්නයි. එහිදී නීතිඥවරයා තම සේවාදායකයාගෙන් උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය බව අධිකරණය හමුවේ සඳහන් කළා. උද්ගත වූ තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කර ගැනීම සඳහා අධිකරණ කටයුතු විනාඩි 10කට අත්හිටවනු ලැබුවා. කෙසේ වෙතත් පෙත්සම් තුලින් ඉදිරිපත් කරන කරුණු තුලින් අධිකරණයේ හමුවේ පවතින නීති කෘත්‍යයට සහාය වීමක් සිදු නොවන හේයින් එම පෙත්සම සම්බන්ධයෙන් කරුණු විමසීම අත්හිටුවීමට පංචපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කළා. අනතුරුව පෙත්සම පිළිබඳ වැඩිදුර සලකා බැලීම ලබන සඳුදා පෙරවරු 10 තෙක් කල් තැබුණු අතර එදින පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ගේ පිළිතුරු දේශන ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙහිදී මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මැතිවරණය අනවශ්‍ය ලෙස කල් තබන බවට තම සේවාදායකයින්ට අතරමැදි පෙත්සම් සහ ජනාධිපති ලේකම්වරයා චෝදනා එල්ල කර ඇති බැවින් ඒ පිළිබඳ කරුණු දැක්වීමට කාලය ලබා දෙන ලෙස ඉල්ලීමක් කළා. එහිදී අගමිනිසුරු ජයන්ත ජයසූරිය මහතා නිවේදනය කළේ සුදුසු අවස්ථාවේදී කරුණු දැක්වීමට අවසර ලබා දෙන බවයි. පහුගිය කාලේ පුරාවටම බෙදුණු වෙන්වුණු තීන්දුව තීරණ ගෙනාපු මැතිවරණ කොමිසම නීතිඥවරුන් තිදෙනෙකු හරහා ඔවුන්ගේ මත ප්‍රකාශ කර තත්ත්වයක් අපි දැක්කා. අද පැහැදිලිව ශේෂාධිකරණය තීන්දුවක් ලබා දුන්නා. කරුණාකරලා ඔබලා කතා කරලා ඔබ තිදෙනාගේ එක් නීතිඥ මහතෙකුට පමණක් මැතිවරණ කොමිසම වෙනුවෙන් කරුණු දක්වීමේ අවසරය ලබා දෙන බව පැහැදිලිව දක්වා සිටියා. අපේ පිළිතුරට මම නැගිටිනකොට 3 මාරයි වෙලාව නිසා සඳුදා නැවත නඩුවල් ගන්නකොට පෙත්සම් කරු වෙනුවෙන් පළමුව මම මගේ පිළිතුරු දේශනාව කරනවා. ඉදිරි මහ මැතිවරණයේ පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් අදත් විවිධ අදහස් පළ කළා. මැතිවරණයක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. මැතිවරණයකින් පාර්ලිමේන්තුව රැස් වෙන්න ඕනේ. මහජන නියෝජිත එන්න ඕනේ. ඒ නිසා තමයි මැතිවරණයක් පිළිබඳව අපි කතා කරන්නේ. රටේ පාර්ලිමේන්තුව නැතුව මාස 3කට වැඩි කාලයක් රට යනවා නම් ඒක ව්‍යවස්ථාවට විරුද්ධයි. ඒක සිංහල ඉංග්‍රීසි දෙමළ තේරෙන ඕන කෙනෙකුට තේරෙන්න ඕනේ. මේ මැතිවරණ කොමසාරිස්තුමා මැතිවරණයක් තිබ්බොත් මේ වැඩ ටික ඉක්මන් වෙනවා. මොකද පාර්ලිමේන්තුවක් ඉක්මනින් පිට ගත්තොත් අපිට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සලසගෙන මේ සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කරගන්න පුළුවන්. හොඳ ප්‍රබුද්ධ පාර්ලිමේන්තුවක් ඇති කර ගැනීම තමයි වඩා වැදගත්. රටේ ජනතාවට බයක් නැහැ. බය වෙන්නේම දැන් රට සාමකාමී, දැන් රට ආරක්ෂිතයි. දැන් ඕන දෙයක් කරන්න පුළුවන්, ඡන්දේ කරන්නත් පුළුවන් කියලා ඡන්දයේ පිළිබඳව තිබෙන බලාපොරොත්තු ඉෂ්ට කරගන්න ගිහිල්ලා ජනතාව අනතුරටපත් කරන්න එපා. තාම පහසුවෙන් අපිට පළවෙනි වතාවට සුළු ජාතික පක්ෂ නැති තුනෙන් දෙකේ ඉලක්කයට යන්න පුළුවන් ආණ්ඩුවක් ගොඩනැගෙමින් තියෙනවා. මේක තේරෙනවා අපේ අනුර කුමාරලාට, සජිත්ලාට. ඒ වගේම මේකෙදි මර බයකින් පසු වෙනවා අර හැමදාම බලේ හිටපු මුස්ලිම් ජනතාව විකුණංකා
ආපු රිෂාඩ් බදුද්දීන් ඔය රවුෆ් හකින් වගේ අය රිෂාඩ් බදුද්දීන් මම විශ්වාස කරන විදිහට මිනි මාරුවේ. මිනි එකක් නෙවෙයි දෙන්නේ. ඒ මරණ වලට ඔහු වගේ කියන්නේ. ඒ වගේම ඔහු විශාල වශයෙන් ඉඩම් මංකොල්ල කාපු හොරේ. ඒ වගේම ඔහු විශාල වශයෙන් රජයේ මුදල් වංචා කරපු මිනිස්සෙක්. ඒ රිෂාඩ්ට විරුද්ධව පරීක්ෂණ පැවැත්වෙනවා. රිෂාඩ්ගේ මල්ලි අත්අඩංගුවට අරන් තියෙනවා. ඉතින් මේවා හරියට කෙරුණොත් රිෂාඩ්ලට ඉන්න ඕන තැන රිෂාඩ්ලා දන්නවා අපිට වඩා හොඳින්. බිඳ වැටි ඇති මූල්‍ය ආයතනවල තන්පත්කරුවන්ට ගෙවිය හැකි උපරිම මුදල් ප්‍රමාණය කුමන හෝ ආකාරයකින් ගෙවීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා නියම කළ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. මේ රටේ හඬක් නගන්න බැරි බොහෝ තැන්පත්කරුගේ දුක වේදනාව අපි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. අතිගරු ජනාධිපතිතුමා වහාම නියම කරනු ලැබුවා ජනාධිපති ලේකම්තුමාට මේ පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුව සමග විමසලා වහාම වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න කියලා. ඒ අනුව බදාදා පැවතුණු කැබිනට් මණ්ඩල රැස්වීමේදී කඩාවැටුණු මූල්‍ය සමාගම් වල තත්ත්වයන් පිළිබඳ දීර්ඝ වශයෙන් අතිගරු ජනාධිපතිතුමාගේ මුදල් අමාත්‍යතුමාගේ අවධානය යොමු වුණා මේ වාර්තාව පදනම් කරගෙන. ඒ අනුව ජනාධිපතිතුමා නියම කරනු ලැබුවා කඩිනමින් මේ තැන්පත්කරුවන්ට ගෙවිය යුතු මුදල් කුමන ආකාරයකින් ගෙවන්න පුළුවන් උපරිම ප්‍රමාණය වහාම ක්‍රියාත්මක වෙන පරිදි ගෙවීම ආරම්භ කරන්නට අවශ්‍ය පියවර ගන්නා ලෙස තවත් ව්‍යාපෘතියක් ලෙස මම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයත් මගේ හිතෙන් හදවතෙන් අත්හැරලා නැහැ. මම බලාපොරොත්තු වෙනවා රජයේ සතයක්වත් නැතුව ක්‍රිකට් පාලක මණ්ඩලයේ සතයකුත් නැතුව රටට අනාගතයේ සඳහා අවශ්‍ය වෙනවා නම් එවැනි විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණයක් මම විශ්වාස කරනවා ඉදිරි කාලය තුලදී මට පුළුවන් වෙයි වෙනත් රටකින් රාජ්‍යයකින් ආයතනයකින් මේ මිලියන 30 විතර ඉල්ලගන්න. දැන් මේ තුන්වෙනි පාරටත් වෙනස් වීම හරහා යම්කිසි විදිහකට මේ සහල් මාපියාවට රජයේ නතුවීමක් වගේද වෙන්නේ? 98ට වඩා සහනයක් වැඩිපුර පාරිභෝගිකයට දෙන්න තමයි ඊට අඩු මිලක් නියම කළේ. ඒ අඩු මිල ක්‍රියාත්මක කිරීම තුලින් වෙළඳ පොලේ ඇති වෙලා තිබුණ හිඟියන් මවාපෑමට දරන උත්සාහයන් යනාදී සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විවිධ වාර්තාවලට අතිරේකව ඒ ස්ථානයට ගිහිල්ලා ස්ථානීය පරීක්ෂණයක් කරලා ඒ ඇතිවෙච්ච තත්වයන් රජයට දැනුම් දීලා ඒ අනුව ඇතිවෙච්ච සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස තමයි 100ට අඩුවෙන් හාල් මිල තියාගන්නට දරන උත්සාහය ලෙස තමයි මේ මිල ගැලපුම් සිද්ධ කරලා තියෙන්නේ. අමතුමා ඔබතුමා දැන් ක්‍රිකට් ක්‍රීඩා පිටි ගැන කතා කළා. ඔබතුමා කිව්වා ඔහමක මට කොහොම හරි ඔබතුමා එක ගන්න උත්සාහ කරනවා කියලා. තඹ සතයක්වත් ආණ්ඩුවේ මුදල් නොමැතිව වෙනත් අයගේ මුදල් නැතුව මම කොයාට හරි ගිහිල්ලා හිඟා කාලා වෙන රටකින් මුදල් හොයාගෙන කරන එක. ඒකට අකමැතිද ඔබතුමා? අනුරාධපුර ශික්ෂණ රෝහලේ සායනික අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස බැහැර කිරීම හේතුවෙන් රෝහල අවට සිටින ජනතාව දැඩි අසීරුතාවකට පත්ව සිටීම සම්බන්ධයෙන් අප හිරු ප්‍රෝඩිත ඔස්සේ කළ අනාවරණය පිළිබඳ රෝහල් අධ්‍යක්ෂවරයාගේ අවධානය යොමු තිබෙනවා. උතුරු මැද පළාතේ විශාලතම රෝහල වන අනුරාධපුර ශික්ෂණ රෝහලේ සායනික අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස පරිසරයට බැහැර කරන අතර ඒවා පිළිසීමට ලක් කරන්නේද පරිසරයට නිරාවරණය කරමින් බව අප ඊයේ දින හිරු ප්‍රවෘත්ති ඔස්සේ වාර්තා කළා. මේ හේතුවෙන් රෝහල අවට ජීවත් වන ජනතාව සෞඛ්‍ය ගැටලු රැසකට මුහුණ පා සිටින අතර මෙම බලපෑම් අත්විඳීමට නොහැකිව ප්‍රදේශවාසීන් කිහිප දෙනෙක්ම මේ වන විට තම නිවාස අතහැර දමා ගොස් අවසන්. එමෙන්ම මෙම සායනික අපද්‍රව්‍ය මල්වතුයට ගලා බසින කුඩා ඇල මාර්ගයකටද බැහැර කිරීමට අනුරාධපුර ශික්ෂණ රෝහල කටයුතු කර තිබෙන ආකාරය අප පෙන්වා දුන්නා. ඊයේ අප කළ වාර්තා කිරීමත් සමග අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා ඊට අද ප්‍රතිචාර දැක්වුවා. අපේ රෝහලේ කසල පුරුස්වන යන්ත්‍රය ක්‍රියා විරහිත වුණා. ඒක අදාළ නඩත්තු කරන කම්පැනියට දැනුම් දුන්නාම ඒ අයට ඉන්ජිනේරු නීතියෙන් දා හැකියුන්නේ නැහැ මේක ඇවිල්ලා අලුත් වැඩියා කරන්න. ඒ අතර වාරේ එකතු වෙන අපද්‍රව්‍ය අපිට සිදු වුණා ගොඩ ගහලා තියාගන්න. ශරීර කොටස් කොහොමඩක්ම එතන හමු වෙන්නේ නැහැ. මෙතන ඇත්තටම පදිංචියට සුදුසු ප්‍රදේශයක් නෙවෙයි. මේකේ අර අනවසර කරුව තමයි වටේට ඉන්නේ. ඉතර ඉන්සිනරේටර් යන්ත්‍රය අලුත් වැඩියා කරාට පස්සේ මේ නැවත තුච්ච කසල දහනය අවසන් කරගන්න පුළුවන්කම ඇති වෙනවා. කෙසේ වෙතත් එම ස්ථානයට ගිය අපට අද දිනයේදී දැක ගන්නට ලැබුණේ ඊයේ දිනේදී මෙන්ම අදත් එම සායනික අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස බැහැර කර ඇති ආකාරයයි. රෝහලක අපද්‍රව්‍ය යනු කැලිකසල නොවේ. ඒවා නිසි ක්‍රමවේදයක් සහිතව බැහැර කළ යුතු වන්නේ ඒ තුලින් මතුවන පාරිසරික ගැටලු බරපතල නිසයි. තම වගකීම හරිහැටි ඉටු නොකරන බලධාරීන් ඒ වෙනුවෙන් බොළඳ තර්ක ගොඩනගන්නේ නම් පීඩාවට පත්වන සාමාන්‍ය ජනතාවට වග කියන්නේ කවුද? අප ඉදිරියේ ඇති ප්‍රශ්නාර්ථය මෙයයි.
හිරු CIA හරහා ඓතිහාසික දෙවනගල පුදබිමේ ඉඩම් ආක්‍රමණය හෙළිකිරීමත් සමග කලබලයටපත් ඉඩම් කොල්ලකරුවන් රාත්‍රී කාලයේදී නීති විරෝධීව නව වැටවල් ඉදිකිරීම ආරම්භ කර තිබෙනවා. අද CIA අනාවරණය ඒ පිළිබඳවයි. හිරු CIA හරහා ඓතිහාසික දෙවනගල පුදබිමේ ඉඩම් ආක්‍රමණය මුල්වරට හෙළි කළේ පසුගිය 20 වෙනිදායි. පුරාවිද්‍යා ස්මාරකයක් වන මෙම පුදබිමේ මායිම් ලකුණු කිරීමට පසුගිය කාලයේ පැමිණි රාජ්‍ය නිලධාරීන්ට මරණ තර්ජන එල්ල කර පළවා හැර තිබුණා. දැන් මේක මැනලා නැහෙනේ. මනින්න දුන්නේ නැහැ. මෙතන ගැටලුවක්. නමුත් අදටත් මේ මැනුම නැවතිලා. අපි දන්නවා මේ නිලධාරී හිටියේ මෙයාලට රාජ්‍ය නිලධාරීන් හටද එවන් මරණ තර්ජන එල්ලවද්දී හිරු CIA කණ්ඩායම නොබියව මෙම ඉඩම් කොල්ලය රට හමුවේ හෙළි කළා. අපගේ එම අනාවරණයෙන් පසුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටද වැරදි ඇති බව ප්‍රකාශ කළ පුද්ගලයන් මෙම ඉඩම් කලක පටන් Taman භුක්ති විඳිනා බව හැඟවීම සඳහා කූට වැඩපිළිවෙලක් ආරම්භ කර තිබුණා. ඒ අලුතින් මෙම ඉඩම්වල භවභෝග සිටුවමින් මේ දෙවනගල විහාරයට ගොඩ වෙන්න තියෙන ප්‍රධාන මාවත. අරක මම මෙයාලා මේ ඉඩම අල්ලන අද මේ කෙසෙල් හදලා තියෙන අදනේ. අද උදේ මේ කෙසෙල් හදලා තියෙන්නේ අපේ විහාරෙන් දෙන පාර. මේ බිම තමයි අම්බලම පිහිටි තැන. බලන්න උදේ අද උදේ හදපු කෙසෙල් බලමු තව ප්ලාස්ටිකයක් දාගන්න බැරිලානේ. මේ පසුගිය 20 වෙනිදා අප පළමු වරට දෙවනගල පිළිබඳ අනාවරණය සිදු කරන විට පුදබිමට පිවිසීමට ඇති පඩිපෙළ දිස් වූ අයුරුයි. ඒ ගමන් මගේම මේ වන විට ඉටිරෙදි ඇද අලුතින් වැටක් ඉදිකර තිබුණේ මේ ආකාරයෙන්. දැන් බලන්න මේ ඊයරය ගහලා තියෙන්නේ. මේ වැටක් ගහලා තියෙන්නේ. ඒ සියල්ල පන්සලේ ඉඩම් දැන් ගහමින් තියෙන්නේ මේ. දැන් උදේ ගහන්නේ. ඇයි මේ? දැන් විහාරයට අපි යන්නේ කොහමද හිතන්නකෝ. දැන් හිටෝ ඉඳලා ගිහින් මේක ආක්‍රමණයක් නේ පේනවනේ. දැන් උදේ එනකොට දැන් වැඩ ගහන්නේ. දැන් දුවලා කොහොම මිනිස්සු. එස්පන අපිට දිනෙන් දින තීව්‍රවන දෙවනකල ඉඩම් ආක්‍රමණයට ඉක්මන් විසඳුමක් ලබා නොදනහොත් මෙම ඓතිහාසික උරුමය මතු පරපුරට අහිමි වන දිනය වැඩි ඈතක නොවන බව අමුතුවෙන් කිව යුතු නැහැ. දෙවනකල පුදබිම මතු පරපුරට රැකදීම සඳහා හිරු CIA අවදි නැත නිරන්තර අවදියෙන්. මද්දකට හසුවීමෙන් තුවාල ලබා උඩවලව ඇත්තතුරු සෙවණේ ප්‍රතිකාර ලබමින් සිටි දුර්ලභ කළුකොටියා අද දහවල් මිය ගියා. උඩවලව ඇත්තතුරු සෙවණේ පශු වෛද්‍ය මාලක අබේවර්ධන මහතා සඳහන් කළේ මද්දට හසුවීම හේතුවෙන් කළුකොටියාගේ ගෙල ප්‍රදේශයේ පටකවලට දැඩි හානි සිදුව තිබූ බවයි. ජාන විකෘතියක් මත වර්ණදේහ වෙනස් වූ කළුකොටියන් 101ක් පමණ ශ්‍රී ලංකාවේ රක්ෂිතවල ජීවත් වන බවට වාර්තා වනවා. දිවිනේ මෙතෙක් වාර්තා වූ කළුකොටින් සියල්ල ශ්‍රීපාද රක්ෂිතය ආශ්‍රිතව වාර්තා වන අතර මෙම සත්වයින් සැලකෙන්නේ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ඉතා දුර්ලභ ගණයේ සත්ව කොට්ටාසයක් ලෙසටයි. කළුකොටින් පිළිබඳ තොරතුරු මීට පෙර අවස්ථා කිහිපයකදී වාර්තා වී තිබුණද ඒ අතරින් අවස්ථා 3කදීම එම සත්වයින් හමුව තිබුණේ ඝාතනයට ලක්වීමෙන් අනතුරුවයි. එමෙන්ම අද දිනේ මියගිය කළුකොටියා මේ වසරේ මාස 5ක් තුළ මියගිය දෙවන කළුකොටියා වීමද විශේෂත්වයක්. පසුගිය 26 වනදා පෙරවරුවේ මෙම කළුකොටියා ප්‍රදේශවාසීන්ට හමු වී තිබුණේ ලක්ෂපාන වතුයායේ වාලමනේ කොටසේ මද්දකට හසුව සිටියේදී. ඔවුන්ගේ දැනුම් දීමට අනුව වනජීවි නිලධාරීන් කොටියා නිර්වින්දනය කොට ප්‍රතිකාර සඳහා රන්දිනිකල රජයේ පශු වෛද්‍ය රෝහල වෙත රැගෙන යාමට කටයුතු කළා. පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා උඩවලව ඇත්තතුරු සෙවණ වෙත රැගෙන ගිය අතර එහි වායු සමනය කරන ලද විශේෂ කුටියක දින 2ක් තිස්සේ මෙම කළුකොටියා විශේෂ වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලැබුවා. බෙල්ල මද්දකට හසු වෙන නිසා ඒ අවට පටකවල් සිදු හානි නිසා ඇතිවෙච්ච සංකූලතා නිසා තමයි මේ සතා මිය ගොස් ඇති බවට අපි විශ්වාස කරන්නේ. මේ ස්ථානයටත් ගෙනහල්ලා අපි අතර මේ සතාව අඳුරු කාමරයක තියලා තමයි ප්‍රතිකාර කටයුතු කළේ. නමුත් මේ සතාගේ ජීවිතය බේරගන්න අපිට බැරුණා. වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ඊයේ පස්වරුවේ සිට මෙම සත්වයා ඉතා අසාධ්‍ය තත්වයේ සිටි බවයි. මේ අතර කළුකොටියා මිය යාම සම්බන්ධයෙන් පරිසර සහ වනජීවී සම්පත් අමාත්‍ය SM චන්ද්‍රසේන මහතා අදහස් පළ කළා. මන්තරහු වෙලා තිබුණ බරපතල තුවාල නිසා මරණයටපත් වෙලා තියෙන්නේ. නොසලකිල්ලවත් නොහැකියාවවත් එහෙම හේතුවක් නෙමෙයි. මේ මදු දාලා සත්ව ඝාතනය කරන පිරිස් කවුද කියලා හොයලා බලලා අපි දෙන්න ඕන නිසි දඬුවම් සතාගේ ඝාතනයට සම්බන්ධ අයට දෙන්න අපි බලාපොරොත්තු වෙනවා.
තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් දැන් රටවටා හිරු. රටවටා හිරු. පසුගිය 13 වැනි දින අම්බලන්ගොඩ ධීවර වරායෙන් මුහුදු ගොස් ආම්පන් සුලිකුණාටුවට හසු වී ඉන්දුනීසියානු මුහුදු කලාපයට ගසාගෙන ගිය ධීවර යාත්‍රා කිහිපයක් නාවික හමුදාවේ මැදිහත් වීමෙන් නැවත ධීවර වරායට රැගෙන ආවා. මේ අතර අනන්‍යතාවයේ තහවුරු කළ නොහැකි විදේශ රටක ධීවර බෝට්ටුවක් මොරටුව මුරවත්ත ප්‍රදේශයේ වෙරළතීරය ආසන්නයේ තිබියදී ප්‍රදේශවාසීන් බැකු යන්ත්‍රයක් ආධාරයෙන් ගොඩගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව පොලිසිය පරීක්ෂණ පවත්වනවා. රටවටා හිරු. දැන් ලෝවටා හිරු. ලෝවටා හිරු. අමරිකාවේ මිනිසෝටාහි නිරායුධ කළු ජාතික තරුණයෙකු සුදු ජාතික පොලිස් නිලධාරියෙකු විසින් පාදයෙන් ගෙල සිර කර ඝාතනය කිරීමේ සිද්ධියක් මුල් කරගනිමින් එරට නගර රැසක දැඩි විරෝධතා රැල්ලක් ක්‍රියාත්මක අතර එම තොරතුරු සජීවීව වාර්තා කරමින් සිටි CNN ප්‍රවෘත්ති සේවයේ මාධ්‍යවේදියෙකු මෙලෙස මිනිසෝටා පොලිසිය අත්අඩංගුවට ගත්තා. And this is a scene here playing out. You're under arrest. Okay. Do you mind telling me why I'm under arrest, sir? Why am I under arrest, sir? This is the four of us. We are one team. Put us back where you want us. We are getting out of your ways. කෙසේ වෙතත් මිනිසෝටාහි ආණ්ඩුකාරවරයා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිය කනගාටුව පළ කර ඇති අතර විදේශ මාධ්‍ය වාර්තා කළේ පසුව CNN මාධ්‍යවේදියා නිදහස් කිරීමට පියවරගෙන ඇති බවයි. ලෝවටා හිරු. සමගින් අදට සමුගන්නටයි මේ සූදානම. පැත්තක් නොගත් ඇත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුතිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. යළිත් හමුවෙමු හෙට මධ්‍යහන 11:55 ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්. සුබ රාත්‍රියක්.